පහුගිය LTT යුද්ධය ජයග්‍රහණය කරන්න විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණ නැත්නම් බැහැයි කියන මතය සමාජගත කරලා තියෙනවා. මේ වගේ යුද්ධයක් නැත්තම් කරන්න හම්බ වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ නායකයෙක් හිටියේ නැත්නම් විධායක ජනාධිපතිවරයෙක් හිටියේ නැත්නම් අපිට යුද්ධය ජයග්‍රහණය කරන්න බෑ කියලා බොරු මත ප්‍රකාශ කරනවා. ඒ බොරු මත ප්‍රකාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා නොදෙමින් කෙලින් දිනෙන් මර්ධන නීති අනුපලන් ක්‍රියාත්මක කරමින් මර්ධනයෙන් මොකද හේතුව ලෝකය රාජාණ්ඩු ක්‍රමයේ ඉඳලා අපි විශේෂයෙන්ම බටහිර යටත් විජිත කරන්නට පස්සේ අපේ ආසියාවේ අප්‍රිකාවේ මේ හැම රටක්ම බටහිර යටත් විජිත ලහු වුණා. බටහිර යටත් විජිත ලහු වුණාට පස්සේ ලංකාව තමයි හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී විදියට ලංකාවයි ඉන්දියාවයි රටවල් කීපයක් තමයි බටහිර ජාති රටවල් දාලා යනකොට ප්‍රජාතන්ත්‍රවාදය තිබුණු රටවල්. අප්‍රිකාවෙන් එනකොට අප්‍රිකාවෙත් ඒක ප්‍රජාතන්ත්‍රවාද නැති වෙච්ච නිසා අප්‍රිකාවේ මිලිටරි පාලකයෝ ඒකාධිපතියෝ බලය අල්ලගත්තා. තවත් ආසියාවේ රටවල් ගොඩක බටහිර ජාතීන් දාලා ගියාට පස්සේ මේ ගොඩක් වෙලාවට මිලිටරි පාලකයෝ ඒකාධිපතිතුන් බලය අල්ලගත්තේ. නමුත් ලංකාවේ ඊට පස්සේ ඒ අය මිලිටරි පාලනයෙන් ඒකාධිපති පාලනයෙන් බැට කාලා අද බලනකොට නයිජීරියාව, ඒ වගේම ඇංගෝලාව, ඒ වගේම අර ටුට්සි ගෝත්‍රය යුද්ධ කරන හිටපු අවුරුදු ගණන් තිස්සේ හිටපු රටවල් හැමෝම ඒ ඒකාධිපති පාලන වලින් ගැලවිලා ඒකේ රාජාණ්ඩු වගේ තිබිච්ච ඒකාධිපති පාලන වලින් ගැලවිලා ප්‍රජාතන්ත්‍රවාද දිශට යනකොට අපි 1931 සර්වජන ඡන්ද බලය අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක ජනරාජ්‍ය බිහි කරපු රට ජනරාජ්‍යයෙන් ගැලවිලා රාජාණ්ඩුවට යනවා. ඒ කියන්නේ අපි දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍ය කියලා. ජනරාජ්‍යයක් කියන එක පිළිබඳව මෙලෝ ජනරාජ්‍යයක් කියලා කියන්නේ රාජාණ්ඩුවක් තිබිලා රජාගේ අන්තනෝමතික නීතියේ මොකද රජවරයෙක් ඉන්නකොට නීතිය රජාගේ පවුලේ කට්ටියට විතරයි මේ තියුණු දේ කරන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට කිසිම සාධාරණයක් නැහැ. රජාට අවශ්‍ය රටේ ඉඩම් ටිකද රජාට අවශ්‍ය රටේ දේපොළද රජාට අවශ්‍ය රටේ ගෑනු ටිකද රජාට අවශ්‍ය හැමදේම රජා තමයි නීතිය. ඊට පස්සේ අරගල කළා ප්‍රංශය මහා බ්‍රිතාන්‍යය මේ මහා බ්‍රිතාන්‍ය ආදර්ශ අරගෙන ඇමරිකාව රාජාණ්ඩු වලින් ඉවත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ඇති කළ ජනරාජ්‍ය ඇති කළා. ජනරාජ්‍ය ඇති වුණාම තමයි ජනරාජ්‍ය ප්‍රධාන දේ තමයි ව්‍යවස්ථාදායකයේ විධායකයේ සහ අධිකරණ කියන ආයතන තුන එක සමාන විදිහට බලවත් වෙනවා. ජනරාජ්‍ය මොකද්ද? ජනරාජ්‍ය වුණාම ජනරාජ්‍ය කොයිම වෙලාවකවත් විධායකයට බෑ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණ අභිබවා යන්න. ඒක තමයි ජනරාජ්‍ය ප්‍රධාන ලක්ෂණය. ජනරාජ්‍යයක් කියන රටක හැමෝටම නීති එක සමානයි. ජනරාජ්‍යයක් කියන රටක කොයිම වෙලාවකවත් අධිකරණේ අභිබවා යන්න හැකියාවක් නැහැ විධායකයට. ඒ වගේම ජනරාජ්‍යයක් කියන රටක කොයිම වෙලාවකවත් ව්‍යවස්ථාදායකයේ අභිබවා යන්න හැකියාවක් නැහැ විධායකයට. හැබැයි රාජාණ්ඩුව ලක්ෂණය තමයි විධායකය පමණයි ව්‍යවස්ථාදායකයේ අභිබවා යනවා අධිකරණේ අභිබවා යනවා. ඒක නිසා අපි ආපහු ඇවිල්ලා තියෙන අනිත් පැත්තට. ඒ කියන්නේ අපි නිදහස ලබනකොට අපි ඊටාත්ම ජනරාජ්‍ය තත්ත්වයට පත් වෙලා තිබිච්ච රටක්. නමුත් දැන් අද අපි ජනරාජ්‍යයේ දූරෙන් අයින් වෙලා නැවත රාජාණ්ඩුවකට බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි නැවත ජනරාජ්‍යයක් ඇති කරන්නේ නැතුව අපි කොච්චර කෑ ගැහුවත් පාස්කු පහඩි උක්කිටු කරනවා කියලා හිතු වෙන්නේ නැහැ. මොකද මේ විධායක ජනාධිපතිවරයාට තියෙන මුක්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා පාර්ලිමේන්තුව පාලනය කරන්න. විධායක ජනාධිපතිවරට හැකියාවක් තියෙනවා අධිකරණය පාලනය කරන්න. ඒ දෙකම යටතේ ඒ කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇවිල්ලා තියෙන්නේ නැවත රාජාණ්ඩුවකට. මොකද ජේ.ආර්. ජයවර්ධන 1978 මේ ක්‍රමය ඇති කළ ඉවරලා ලංකාවේ රාජාවලි ඊළඟ රජා එයා කියලා කිව්වා. එයා හැසිරුණේ ඒ වගේ තමයි. ඊට පස්සේ පත් වෙච්ච හැම ජනාධිපතිවරයෙක්ම රජ කෙනෙක් කියලා තමයි හිතන් ඉන්නේ. 2009 යුද්ධය අයින් කරාට පස්සේ මහින්ද රාජපක්ෂට මේ මහරජාණන් කියලා නම් පැටපැන්දා. ඒක නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයත් එක්ක මේ අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී විහිුව කඩාවැටලා තියෙනත් එක්ක අපි නිකන් දැන් හිතනවා දැන් මේව තියෙද්දි දැන් අපි දැක්ක 78 ඉඳලා මේ විධායක ජනාධිපති ක්‍රමයේ අවුරුදු 40කට වඩා කාලයක් යනවනේ. ඒ යන කාලය තුල කොයිම වෙලාවකවත් පුද්ගලයෙක් මාරු වුණාට මේ ප්‍රශ්න විසඳන්න බෑ. දැන් සමහරක් වෙලාවට මේ තියෙන ඔක්කොම ආයතන ටික කඩාවැටලා තියෙන්නේ. ලංකාවේ මොකද හොඳ සිවිල් සේවයක් ගොඩනගලා තිබුණා. හොඳ අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල ගොඩනගලා ඒව වැඩ කරන් යන ගිය ක්‍රමය 1972 ව්‍යවස්ථාවෙන් ජාතික රාජ්‍ය සභාවට අරගෙන ඇමති මණ්ඩලයට අරගෙන රාජ්‍ය සේවය කඩා විහිරුවා. ඊට
ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දාලා සම්පූර්ණ හැම දෙයක්ම එයාගේ අතට ගත්තා. එතකොට ඒ අරගෙන ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රටක ව්‍යවස්ථා නිර්මාණය කරනකොට රටක ව්‍යවස්ථා නිර්මාණය වෙන්න ඕනේ. ජන විධායකයෙක් ව්‍යවස්ථා දායකයෙක්. මොකද ඒ දෙක තමයි සාමාන්‍ය ජනසම්මතවාදයෙන් ජනතාවගෙන් නියෝජිතයෝ වශයෙන් පත් වෙන්නේ. ඒගොල්ලෝ තමයි මහජන නියෝජිතයෝ. ඒගොල්ලෝ තමයි වැඩි දූෂිත වෙන්න පුළුවන්. ඒ ජනතාවගේ නියෝජිතයෝ වශයෙන් පත් වෙන විධායකයේ ව්‍යවස්ථා දායකයන් ජනතාව ආරක්ෂා කරන එක තමයි මේ ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථය. නමුත් ලංකාවේ ව්‍යවස්ථාව ජීවර හැදුවේ මොකෙන්ද? ජනතාවගෙන් යා බේරෙන්න. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ 20 වන සංශෝධනයේ සම්මත වුණ දේ ව්‍යවස්ථාවෙන් ජනතාවගෙන් එයා ආරක්ෂා වෙනවා මිසක් එයාගේ ජනතාව ආරක්ෂා වෙන්නේ නැහැ. ඒක නිසා ඒ විධායකයේ පීඩා වලින් ව්‍යවස්ථා දායකයේ පීඩා වලින් ජනතාව ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාව සිදු වෙන්නේ නැහැ. ඒක නිසා අපි පුදු සටන්පාඩ කියලා. ඒ කියන්නේ අපි ඒක පුද්ගලෙක් අයින් කළා. තා පුද්ගලෙක් අපි දැන් මේ කියන දේ සමහර මම දැක්කා විපක්ෂ නායකවරු කියනවා ඕගොල්ලන්ට බැරි නම් අපිට දෙන්න කියලා. අපිට දෙන්නේ කොහොමද? අපිට ඒගොල්ලන්ට කරන්න බෑ. දැන් අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන කළා එයාටත් බැරි වුණා. ඒ ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ කළා. මහින්ද රාජපක්ෂ යුද්ධ කළා. ඒ යුද්ධය පිළිබඳව වෙනත් මාර්සලට මගේ තියෙන්නේ යුද්ධය කියන එක එයා කළා නෙමෙයි. එයා ලව කෙරෙව්වා. ජාත්‍යන්තර ප්‍රජාවට ඕන නිසා, භූදේශපාලනට ඕන නිසා, ඉන්දියාවට ඕන නිසා එයා ලව කෙරෙව්වා. එයා මේ දැන් ඒක නිසා එයාගේ ගෝල බලය දාලා මහා උත්කර්ෂ නංගුණ එයා තමයි යුද්ධය ඉවර කරපු නායකයා කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි. ඉන්දියාවට අවශ්‍ය නිසා මෙයා ලව්වා මෙයාව උපකරණයක් වශයෙන් පාවිච්චි කළා. මොකද මහින්ද රාජ ඉන්දියාවට ප්‍රභාකරන් ඝාතනය කරන්න අවශ්‍ය වුණත් වයිකෝලා තමිල්නාඩුවේ ජනතාවගේ හිත රිදවන්න නැතුව ඉන්දියාවට හැකියාවක් නැහැ LTT ඝාතනය කරලා ඉවර කරන්න. රජීව් ගාන්ධි ඝාතනය කළා. IPKF එක හැප්පිලා LTT සංඝ ලොකු වැරද්දක් කරගත්තා. අතුලම් මුදලි මේ වගේ විඥානවලින් හොරකම් කළා නැතුව, උණ්ඩ වලින් හොරකම් කළා නැතුව යුද්ධේ මුල් කාලේ අතුලම් මුදලි මහත්තයා LTT සංඝ ප්‍රභාකරන් සම්පූර්ණ විනාශ කරන ඕන්න සම්පූර්ණ වැටලුවා. ඒ වෙලාව ඉන්දියාවට කරන්න දුන්නේ නැහැ. ඇයි ඒ වෙලාවේ ඉන්දියාවත් එක්ක LTT එක හිටියා. ඉන්දියාව එක්ක ඉන්දියාවට විරුද්ධ වෙච්ච හැටිය, ඉන්දියාවට ද්‍රෝහි වෙච්ච හැටිය LTT සංවිධානය නැති කරන්න ඉන්දියාව තියෙන. හැබැයි ඉන්දියාවට බෑ LTT නැති කරන්න දෙමළ ජනතාව හිත රිදවලා. ඒක නිසා ඉන්දියාව මහින්ද රාජපක්ෂව පාවිච්චි කළා LTT සංවිධානය විනාශ කරලා ලෝක අපවාදයෙන් ගැලවිලා. අද ඉන්දියාව ඒක කළා නම් අද ජාත්‍යන්තර ප්‍රජාව ඉස්සරහා මානව හිමිකම් කවුන්සිල් ඉස්සරහා වර්ග ඝාතනය පිළිබඳව චෝදනා එන්නේ කාටද? ඉන්දියාවට. නමුත් ඉන්දියාවකින් ගැලවිලා. හැබැයි අන්තිමට මහින්ද රාජපක්ෂ ලව්ව කරපු චෝදනාවන් ඉන්දියාව අපිට කරනවා දැන්. ඒක තමයි ඉන්දියාවේ උපක්‍රමශීලීත්වය. රෝ සංවිධානයේ දක්ෂකම ඒකයි. හැබැයි ඒක පාවිච්චි කළා මහින්ද රාජපක්ෂලා මේ බලවියක් තහවුරු කරන්න උත්සාහ කළා. නමුත් ඒකෙන් අපිට උනේ LTT සංවිධානයේ තිබුණ කාලට වඩා ලංකාවල ජාත්‍යන්තර වශයෙන් අමාරු වැටලා ඉවරයි. ඒ වගේම අපේ තියෙන ආයතන ක්‍රමයේ පිළිබඳව සම්පූර්ණ යුද්ධ ඉවර වෙච්ච නිසා අපි යුද්ධයට ඩොලර් බිලියන ගණන් වියදම් කරපු වෙලාවේ යුද්ධ ඉවර කළාම මෙන්න මෙච්චර අපි සීන මෙව්වා. දැන් යුද්ධ ඉවරයි. මේ සම්පූර්ණ සල්ලි ටික ඔක්කොම එනවා දැන් අපේ රටේ සංවර්ධනයට. රට දියුණු වෙනවා. රට තමයි ආසියාවේ ආශ්චර්ය බඩපත් වෙන්නේ කියලා. එහෙම උනේ නැහැ. යුද්ධයක් කියන්නේ ඒක ආර්ථික කාර්ය යුද්ධය වෙනකොට රටක් මේට වඩා ආර්ථික වර්ධන වේගයක් තියෙනවා. ඒක හැම තමයි. ඒ මොකද යුද්ධයට එහෙන් ආයුධ ගන්නවා. මෙහෙන් ආයුධ ගන්න හැමක උදව් කරනවා. ඒක තමයි සාමාන්‍ය ආර්ථික වැඩක් ඒක. නමුත් ඒක තේරුන්නේ නැහැ මිනිසුන්ට. ඒක නිසා යුද්ධය වුණාම මේ රටේ ආර්ථිකය එහෙම වෙන්නේ නැහැ. ඇෆ්ගනිස්තානය බලන්න. ඇෆ්ගනිස්තානයේ යුද්ධය තියෙද්දි දැන් තියෙන ඩොලර් බිලියන 11.8ක සංචිත. මම හිතන්නේ යුද්ධය වුණාට පස්සේ දැන් සෙටාරි දෙනකොට ඔක ඉවර වෙයි. ඔක තමයි වෙන්නේ. ඒක නිසා මේ හරියට තේරුම් ගන්න නැතුව අපි මේ පාස්කු ප්‍රහාරයට යුක්ති ඉෂ්ට කරන්න කියලා කොට යුක්ති ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකට අපි ආයතන ක්‍රම වෙනස් කිරීමක් කරනවා. අපේ හැමදාම ඉල්ලීම මේකයි. අපි මේක නැව ජනරාජ්‍යයට පත් කර ගන්න තුරු මේ ගෝඨාභය රාජපක්ෂලට ඕන හැටියට රාජපක්ෂට ඕන හැටියට රට පාලනය කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදාගත්තට පස්සේ මේකෙන් අපිට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ලොහන් රත්පත්ට බන්ධනා කරන්න කිව්වම අස්සෙන්ට කියලා කිව්වේයි. අස්සෙන්ට කිව්වේ දැන් ජිනීවා සමුළු යන හින්දා. ඒ වගේම LTT සැක්කාර දෙන්නකොට ඔළුවට මේ තුවක්කු දීපු හින්දා. නැත්තම් ගෝඨාභය රාජපක්ෂ ඕවා කරන මිනිහෙක්ද? ගෝඨාභය රාජපක්ෂ තමයි ගුරුන්නාන්සේ. 2013 මම හිතන්නේ නොවැම්බර් මාසයේද කොහෙද බන්ධන වැඩිකඩ බන්ධනාගාරයට පැනලා එයාට විරුද්ධ කණ්ඩායම යම් අවලව ඝාතනය කරවල ලංකා ඉතිහාසයේ ඉතාම තුච්ච නින්ද ඝාතනය කරපු මිනිස්සයා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ ලොහන්ට දඬුවම් කරන්නේ නැහැ.
නමුත් මේ වෙලාවේ උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කළා ඒක බලාපොරොත්තු වෙනවාද ඇමතිකම් දඬුවම් කරයි කියලා නෑ එහෙම වෙන්නේ නෑ ඒක කරන්න අපි මේ සිස්ටම් එක හදා ගන්න ඕනේ අපි සිස්ටම් එක හදා ගන්න නැතුව අපි කොච්චර කෑ ගැහුවත් අපි ඉඩ දීලා තියෙනවා ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මේකට යට කරන්න විශ්වන සංශෝධනයෙන් යට කරලා තියෙන්නේ ඒක නිසා කවදාකවත් ව්‍යවස්ථාදායකය කියන ව්‍යවස්ථාදායකය ප්‍රබල වෙන්න ඕනේ මොකද ව්‍යවස්ථාදායකය යම්කිසි නීතියක් ගෙනෙන්නේ හැමෝම සංවාද කළා හැමෝම සාකච්ඡා කළා හැමෝම මේ විවාද කළා විශේෂයෙන්ම තුන් පාරක් කතා කළා ඒකේ සංගායනා කළා වගේ තමයි තුන්වෙනි වර කියවලා තමයි නීතියක් ගෙනෙන්නේ ඒක නිසා එතන තමයි ප්‍රජාතන්ත්‍රවාදී නීති හදන දන නමුත් දැන් අපිට කාටවත් නොපෙන්න එකක් තමයි දැන් මේ හදිසි අවස්ථා ප්‍රකාශ කරගෙන යම් යම් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහජන ආරක්ෂක බලතලයේ බලය ගැනීම මොකක්ද සිද්ධ වෙන්නේ? ව්‍යවස්ථාදායකයේ තියෙන නීති හැදීම් බලය විධායකට යනවා. ඒක නිසා ඒක තව දරුණු තත්ත්වයක්. ඒක නිසා මේ තත්ත්වය අපි කල්පනා කරලා මේ තත්ත්වය වෙනස් කර ගන්න ඕනේ. මොකද හේතුව ලංකාවේ මේ මූලිකම ප්‍රශ්නය මේ ලංකාවේ විනාශයන් ප්‍රථම ප්‍රශ්නේ තමයි රටක් දියුණු වෙන්න විශේෂයෙන්ම දැන් ඔය ආසියාවේ අඳුරු යුගයන් වල තිබිච්ච රටවල් අද දියුණුනේ මොකක් හින්දාද? අද බලන්න නයිජීරියාව මොන වගේ පාලනයක්ද? ඒ වගේම අර රුවන්ඩා වල රුවන්ඩාවද අද ලෝකෙ දියුණු රටක්. ඒ වගේම දාන ආසියාව රටවල් දියුණුනේ හොඳ ව්‍යවස්ථාවක් හදා ගැනීම. හිතුවක්කාර විදිහට පාලනයක් ගෙන යන්න පුළුවන් විදිහට අපි කොච්චර කෑ ගැහුවත් චිරන්ත සහෝදරයා තරහ වෙන්න එපා. පාස්කුවකට කොච්චර යුක්තිෂ්ඨ කෑ ගැහුවට මේ ක්‍රමයේ යටතේ යුක්තිෂ්ඨ කරන්න බෑ. ඒ යුක්තිෂ්ඨ කරන්න බැරි. ඒ කියන්නේ ආයතන දුවන්නේ නැති, පොලිසිය දුවන්නේ නැති, හමුදාව දුවන්නේ නැති. එක පුද්ගලයෙක්ගේ අනට ඔක්කොම යටත් වෙන තැනක් වුණාම කොහෙවත් ලෝකේ යුක්තිෂ්ඨ වෙලා නැහැ. එතනට වෙන්නේ යුක්තියට වඩා දැන් පේනවනේ අපි දන්නවා රටේ දැන් ව්‍යාපාර. දැන් දැන් මේගොල්ලෝ හැම එකටම කියනනේ කොරෝනා කියලා. කොරෝනා හින්දා හැමදේම කරන්න බැහැ කියලා. නමුත් කොරෝනා කාලේ මේගොල්ලෝ පාවිච්චි කළා මේගොල්ලෝ වටේ ඉන්න කට්ටියගේ ආර්ථික ශක්තිමත් කරන්න. මේ කොරෝනා පහුගිය කාලේ 2020 අවුරුද්දේ ධම්මික පෙරේරා ආදායම් බිලියන ගණන් වැඩි වෙලා තියෙනවා. දිලිත් ජයවීරගේ ආදායම් වැඩි වෙලා තියෙනවා. දැන් අත්‍යවශ්‍ය සේවාවක් කළා අත්‍යවශ්‍ය නොවන සේවාවක් කළා දුරකථන අත්‍යවශ්‍ය නොවන කියලා. දුරකථන ගෙනීම සම්බන්ධ යම් දුරකථන ගෙනෙනවා නම් ඒ සම්බන්ධ LC ඕපන් කරනවා නම් 100% මුදල් තැන්පත් කිරීමක් එහෙම නේද ආසන මහත්තයා. ඒක කරන්න පුළුවන් කාටද? ඒක කරන්න අපේ මොකද හේතුව ලංකාවේ පිටකොටුවේ ඒ වගේම ලංකාවේ කොළඹ නගර තදාසන්න ප්‍රදේශවල ඊට ගොඩක් මුස්ලිම් ව්‍යාපාරිකයෝ ව්‍යාපාරය කළේ. ඒගොල්ලන්ට මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක අන්තිම ඉතුරු වෙන්නේ සොෆ්ට් ලොජික්ටයි සිංහගිරිටයි. ඔය කීප දෙනෙකුට විතරයි දුරකථන ගේන්න හම්බ වෙන්නේ. ඒ වගේම දැන් ඔය ඊට පස්සේ ටයිල් වලට උන වැඩේ තමයි එක වෙන්නේ. දැන් ටයිල් වලට මොකද උනේ? ටයිල් වලට ලංකාවේ තිහාරිය. ඒ වගේම මේ නාවල පොඩි පොඩි මිනිස්සු ගෙනල්ලා ටයිල් වික්කා. එතකොට බාත්රූම් සෙට් එක 15000ට ගන්න පුළුවන් නේ. අන්තිමට ටයිල් පිට රටින් අපි ආනන් තහනම් කළා. ධම්මික පෙරේරා ඒකාධිකාරය ඇති කළා. 15000ට ගන්න පුළුවන් අද 75000යි 45000යි 50000යි. දැන් මේ ව්‍යාපාරයේ ඒකාධිකාරය බිහි කරන්නේ. දැන් මේ දුරකථන තහනම් වෙන්නේ නැහැ. මොකද දැන් ඇවිල්ලා මේ යුගයේ අනිවාර්ය ඔන්ලයින් යුගයක්. ඔන්ලයින් යුගයක් ආපු වෙලාවේ ළමයි ඉස්කෝලේ නැතුව ඔන්ලයින්. මේ ලංකාවේ එන්නත් කරන්නේ තාම අසාර්ථකයි. එන්නත් කරන්නේ තාම මේ හරියට සිදු වෙන්නේ නැහැ. ඒ තියෙද්දි තාමත් අපිට තව කොච්චර කාලයක් ඔන්ලයින් වෙයි ළමයිට ඉගෙන ගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ. ගුරු සංගම් කියන්නේ ලංකාවේ තාම ඔන්ලයින් තියෙන 40%යි කියලා. ඒ කියන්නේ තව ළමයි 60%කට ඔන්ලයින් නැහැ. ඔන්ලයින් කියලා කියන්නේ ඔන්ලයින් වලට විශේෂයෙන්ම අවශ්‍යයි ස්මාර්ට්ෆෝන් එකක්. ඒක ටැබ් එකක්, ඒක කම්පියුටරයක්. ඒ වගේම data. එතකොට දුරකථනයක් අත්‍යවශ්‍ය එකක් නෙමෙයිද? ඊට අත්‍යවශ්‍ය එකක් දුරකථනය. ඒක තමයි දැන් මේ වෙන්නේ. දැන් අත්‍යවශ්‍ය ඒවා අත්‍යවශ්‍ය නොවනේවා කියලා Taman ගජමිතුරන්ට අනිවාර්යයෙන්ම දැන් අපි කියමු දුරකථනයක් කොච්චර වැඩි දැන් 35000 විතර දුරකථනයක් දැන් මේකෙන් පස්සේ හිටාන දුර 70000 80000 අනිවාර්යෙන් වෙනවා. දුරකථන ගේන තහනම් කළා නැහනේ. ඒ Tamanගේ කට්ටියකට දැන් මේ වැඩේ කරගෙන යන්න තමයි මේ දෙන්නේ. එතකොට ඒක හැබැයි අම්මා තාත්තා ළමයාට ඕන කිව්වොත් කීයට හරි අරන් දෙනවනේ. තව එකක් තමයි දුරකථන වල උපාංග නැහැ. ගෙන්න දින්දා. එතකොට ගන්න වෙන අලුත් දුරකථන. දැන් මම ගියා ළඟ ටැබ් එකක් හැදලා හදන්න කිසිම පාර්ට් එකක් නැහැ කිව්වා. එතකොට වෙන්නේ අපිට අවශ්‍ය ටැබ් එකක් ගන්න වෙනවා. ටැබ් එක කලින් 35000 ගත්ත ටැබ් එක 80000යි 90000යි.
දැන් මේ වෙළඳ ඒකාධිකාරයක් ගොඩනගන්න යන්නේ මේ ආනයනයේ තහනම් කිරීම සීමා කිරීම කළා මේගොල්ලෝ ඉතල පට්ටබල් බොරු කියන්නේ මේ අපි දේශීය කර්මාන්ත ගොඩනගන්න යනවා කියලා. දේශීය කර්මාන්ත දුරකථන කර්මාන්තේ ලංකාවේ ගොඩනගන්න පුළුවන්ද? චීනෙන් අඩු මිලට දුරකථන හදන තාක්කල් ඔය චීනෙන් එන දුරකථනය Huawei හරි Oppo හරි ওই දුරකථන ලංකාව හැදුවොත් එහෙම චීනෙ 25000ට දෙනවනම් අපිට දෙන 1,50,000ට ඒ ඔප්ෂන්ස් ටික දාලා ඒ ඇප්ස් ටික දාලා ඒ ඔක්කොම දාමුත් අපිට අපේ ලංකාව හදන්න ඕක 1,50,000කට. ඒක තමයි මේ ගෝලීකරණයත් එක්ක තත්ත්වය. අපිට දැන් කාර්යයක් හදලා ඉන්දියාවේ ටාටා කාර් එකක් ඉන්දියාවේ ටාටා කාර්යයක් හදලා ඉන්දියාවට ගුණන්නේ ලක්ෂ 4-5ක් වෙනවා. ලංකාව දැන් ටාටා කාර් එකක් ලක්ෂ 40-50ක් වෙනවා මේ තත්ත්වෙත් එක්ක. ඒ ටාටා කාර් එක ඉන්දියාවේ ලක්ෂ 4-5ට දෙන ටාටා කාර් එක ලංකාවේ හදලා දෙනවා නම් ඒක ලක්ෂ 40කටත් දෙන්න බෑ. ඒක තමයි මේ ජනතාවගේ ප්‍රමාණය, ඒ මාකට් එකේ ප්‍රමාණය, ඒ ඔක්කොම කල්පනා කරන්න ඕනේ. නිකන් ඩොලර් නැති හින්දා ඊරව වෙන්න බොරුවට ආනායනය තහනම් කළා මේ රටවල් දුවන්න බෑ. ඒක නිසා මේතර තියෙන්නේ එක පෞලික පාලනයක්. ඒක නිසා පෞල් පාලනයක් තියෙද්දි අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලෝහාන්සත්වත් දැන් ගෝඨාභය රාජපක්ෂට වැදගත් වෙන්නේ යුක්තියද ලෝහාන්වද? ලෝහාන්වද. ඒ වගේම ගෝඨාභය රාජ වැදගත් වෙන්නේ පාස්කු ප්‍රාහාරයේ මොන හරි කුමන්ත්‍රණයක් තියෙන ඒගොල්ලෝ ආරක්ෂා කරන එකද යුක්තියද? ඒ ආරක්ෂා කරන එක. ඒක නිසා මේක කෙනෙකුට මේවට අත ගන්න බැරි වෙන විදියට 2005 ඉඳන් 2019 වෙනි යම් මට්ටමකට හැමෝම ස්වාධීන වුණා. හැමෝම යම් යුක්ති ඉෂ්ටවීම් කරගෙන ආවා. අපිට ඒක ටර්ම් දෙකක් අද ගන්න බැරි වුණා. මොකද හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතා කෙලින්ම නොපිට ගියා. රනිල් වික්‍රමසිංහ මහතා ඒකත් එක්ක එයත් නොපිට ගියා. ඒකත් එක්ක මේ යහපාලනය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව ගිය හැමෝටම අන්තිමට මේගොල්ලෝ ඒ යහපාලන සංකල්පයට පීචම් කළා. යහපාලන සංකල්පයට අපහාස කළා. යහපාලන සංකල්පයේ මේ සම්පූර්ණයෙන්ම යහපාලනය කියලා කියන්නේ රනිල් මෛත්‍රී ආණ්ඩුව කියන එක විදිහට සංකල්පගත කළා. යහපාලන නැති කළා දැම්මා. ඇති කළා Tamanට ඕන ආකාරයේ පාලනයක් ගෙනෙනවා. දැන් මේ ලංකාවේ ඩොලර් අර්බුදයක් තියෙනවානේ. සංචිත අර්බුදයක් තියෙනවා. ඒ අර්බුද හේතුව කොරෝනාද? නෑ. දැන් මේ කොරෝනා අර්බුදයේ කාලේ බංග්ලාදේශයේ විදේශ සංචිතයේ ප්‍රමාණය බිලියන 40 ගණනක්. ඇෆ්ගනිස්තානයේ බිලියන 11.8ක්. ලංකාවට මෙහෙම වෙලා තින්නේ ඇයි? ලංකාවට මෙහෙම උනේ ජනාධිපතිවරයෙක් මම කලිනුත් කිය ජනාධිපතිවරයෙක් කියන ඕන පිස්සු යෝජනාවක්. කිසිදු විවේචනයකින් තොරව කිසිදු හබ කිරීමකින් තොරව පිළිගන්න පාර්ලිමේන්තුවේ තියෙන රටකට මේක වෙනවා. දැන් ඇමරිකාවේ බැරක් ඔබාමා ඉන්න කාලේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට බැරක් චැරිටි කියලා එකක් පටන් ගත්තා. කියන්නේ ඉන්ෂුරන්ස් ස්කීම් එකක් දුප්පත් මිනිස්සුන්ට. ට්‍රම්ප් තමයි බැරක් ඔබාමා ප්‍රධාන තරහකාරයා. ට්‍රම්ප්ට ඕන වුණා ඇවිල්ලා මේ බැරක් ඔබාමා පටන් ගත්ත මේ හොඳ වැඩේ නතර කරලා දාන්න. එයා යෝජනාවක් ගෙනාවා කොංග්‍රස් එකට. එතකොට මොකද උනේ? ට්‍රම්ප්ගේ මිනිස්සුත් මේ වැඩේ හොඳ මෙන්න වැඩක් කියලා ට්‍රම්ප්ගේ මිනිස්සුත් දුන්නා ඒ වැඩේට විරුද්ධව. එතකොට ලංකාවේ නැහැ පුළුවන්ද? ජනාධිපතිතුමා මොන හරි යෝජනාවක් ගෙනාවොත් ඕන පිස්සු යෝජනාවක් ගෙනාවොත් අපි සම්මත කරලා දෙන්න ඕනේ. ඒක නිසා පාර්ලිමේන්තුව ශක්තිමත් කරගන්නකම් අපි හිතනවා නීති ක්‍රියාත්මක වෙයි කියලා. ඒවා විහිළුවක්. දැන් මේ රාජාණ්ඩුවක් හැදිලා තියෙන්නේ. මේ ව්‍යවස්ථාවේ ඉස්සෙවන සංශෝධනයත් එක්ක රාජාණ්ඩුවක් හැදිලා තියෙන්නේ. ඒ රාජාණ්ඩුවක් රජු තමයි නීති හදන්නේ. රාජාණ්ඩුවක වේගයි රජුගේ නීතිය. නමුත් ඒකෙන් පස්සේ අපි ජනරජෙන් තමයි නීති රජු කළේ. නීති රජු වෙලා තිබිච්ච එකෙන් අපෝ රජු නීතිය කළා අපි කෑ ගහනවා නීති ඉෂ්ට කරපන් යුක්ති ඉෂ්ට කරපන් කියලා. ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා අපේ ප්‍රධාන අරගලේ විය යුත්තේ මේ යුක්ති ඉෂ්ට කරගන්න නම් මේ ලොකු වෙනසක් කරන්න ඕනේ. මේ අය අඬලා දොඩලා මේ අය ගාව මේක කරපන් කියලා. නමුත් බෑ සිස්ටම් එකක් නැහැ. ඒක නිසා මේක ලොකු විප්ලවයකින් කළ යුතු කාර්යයක්. ලොකු විප්ලවයෙන් කළ යුතු කාර්යයක් අපි අඬලා දොඩලා කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා අපි ඒකට උත්සාහ කළා. කාලයක් තිස්සේ උත්සාහ කළා. ඒක යම් මට්ටමකට 2019 ගෙනාවා. 2019 වෙනකම් සමාන 2019 වෙනකම් ගෙනාලා අපි 19 සංශෝධනයෙන් යම් මට්ටමකට ගෙනාවා. අපි ඊට එහා යන්න ඕන එක ආපහු අනිත් පැත්තට ආවා. හැමදාම අපි යම් ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගන්නවා. නමුත් ඒ දිනාගත් අයිතීන් නැවතත් ආපහු 17 දිනාගත්තා. අපෝ 18 ඒක විනාශ වුණා. 19 දිනාගත්තා. 20 ආපහු නැති වුණා. ඒක නිසා මේක අනවරත අරගලයක්. මේක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන. ඒක ජනරජයක් බිහි කරගන්න ඕන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොරුවට තියෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජ ජනරජය කියන කතන්දරයට අහුවෙන්න එපා. මේ ජනරජයක් නැහැ. ජනරජයක් තියෙනවා නම්
විධායකයට ව්‍යවස්ථාදායකයයි අධිකරණයට උඩින් ඉන්න බෑ. ඒ වගේම ව්‍යවස්ථාදායකය අධිකරණේ පාලනය කරන්න බෑ. ඒක නිසා අපි මේ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ රටේ ණය අර්බුදයට මේ වගේම මේ ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුලේ ප්‍රදර්ශන කමි වැඩ කියන එකත් අපි මතක් කරගන්න ඕනේ. ලංකාවේ තාමත් මෙච්චර අර්බුදයක් වෙලත් ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රදර්ශන කමි වැඩ නතර කළා නැහැ. ඒක නිසා ඒ වැඩ නතර කර ගන්නවා නම් අපිට අනේ ජොගින් ට්‍රක් හදන්න එපා. අධිවේගී මාර්ග හදන්න එපා. මේ පුරු සෝබනට කරන්න එපා කියලා හරියන්නේ නැහැ. මොකද ව්‍යවස්ථාවෙන් බලය දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඕන වැඩ කළා. ඒගොල්ලන්ගේ චරිතය ගොඩනගා ගන්න, ඒගොල්ලන්ගේ පෞරුෂ ගොඩනගා ගන්න අවස්ථාව මේක දීලා තියෙනවා. ඒක නිසා මේක වෙනස් කරගෙන රට ප්‍රජාතන්ත්‍රවාදී කරගන්න අපිට වෙන්නේ රාජපක්ෂවරු දැන් මොකද කරගන්න ඕන රාජපක්ෂවරුන් පස්සේ යන්න ඕනේ. 2015 ඉස්සෙල්ලා විශ්වවිද්‍යාලයකට ළමයි දාගන්නත් නාමල්ට කතා කරන මට්ටමට ලංකාව ඇවිල්ලා තිබුණා. අපි දැක්කා එක වසර ළමයි ඇතුල් කරගන්න නම් කාල්ටන් එකේ මොන්ටිසෝරිට යන්න උපනාලා තිබුණා. දැන් ආපහු ඒ තත්ත්වෙට එමින් පවතිනවා. ඒක නිසා මේක හදන්න ඕනේ. මේක කඩලා තව කෙනෙක් ගෙනල්ලා එයාගේ පවුල ශක්තිමත් කරන්න බෑ අපිට බෑ. මොකද ඊට එන එක්කෙනා මේක යටතේ මේ තියෙන ක්‍රමයේ යටතේ තමන්ගේ පවුල ශක්තිමත් වෙනවා. තමන්ගේ කණ්ඩායම ශක්තිමත් වෙනවා. ඒ විධායක ජනාධිපතිට ලැබෙන මුක්තියෙන් ඒ විධායක ජනාධිපති වටේ ඉන්න ඔක්කොම රැකවරණ ලැබෙනවා. ජනතාව අනාරක්ෂිත වෙනවා. ඒක නිසා එකම පිහිට පාස්කු ප්‍රහාරය උද්දිෂ්ට වෙන්න නම් මේ මව්බිම සුරක්ෂා පදනම ඉතාමත් මහ සංවිධානයක්. ඒක සිංහල දෙමළ මුස්ලිම් අයගේ ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නේ කොරෝනා යයි. නමුත් ලංකාවේ ජනතාවට බෙදුම්වාදී තියෙනකල් ලංකාවට දිනුවීමක් නැහැ. බෙදුම්වාදී තියෙන ලංකාවේ අනාගතයක් නැහැ. ඒ නිසා බෙදුම්වාදය නැති කරගන්න තුරු මේක මෙහෙමම තමයි. දැන් මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්න, දෙමළ ජනතාව අතර ප්‍රශ්න, සිංහල ජනතාව අතර ප්‍රශ්න, එක අතර ප්‍රශ්න. ඒක නිසා මව්බිම සුරක්ෂා කමිටුවේ මේ අභිප්‍රාය බොහොම අපි ගරු කරනවා. ඒක නිසා මට ආරාධනා කිරීම ගැන මම බොහොමත්ම සතුටු වෙමින් ඉදිරියටත් මේ සංවිධාන වලට අවශ්‍ය ඕන උපකාරයක් කරන්න. මොකද අපිට තමයි තව දන්නවා අපිට එක්සත් ජාතික පක්ෂයට කතා කරන්න හොඳ වෙනකට අපි යනවා. සමගි ජනපද කතා කරන්න හොඳ වෙනකට අපි යනවා. අපේ තියෙන වැඩේ විතරයි. ඒක නිසා අපිට කාඩ් ගහන්න එපා. අපිට ලේබල් ගහන්න එපා. අපිට වැඩක් නෑ. අපිට ඕනේ වැඩේ විතරයි. ඒක නිසා මව්බිම සුරක්ෂා එකමුතුව හොඳ වැඩක් කරනවා නම් අපි ඒකට එනවා. ඒ වගේම පොදු ජන පෙරමුණේ කාට හරි පුළුවන් ඒක කරන්න බෑ. මොකද පොදු ජන පෙරමුණ කියලා කියන්නේ ලංකාවේ සම්පූර්ණම සල්ලාලයන්ගේ, තක්කඩියන්ගේ, පාදඩයන්ගේ, ලුම්පණ්ණගේ එකතුව තමයි පොදු ජන පෙරමුණ කියලා කියන්නේ. ඉතින් පොදු ජන පෙරමුණට මම හිතන්නේ සාධනීය වැඩ ලංකාවේ කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් කවුරු හරි කරනවා නම් අපි උදව් කරනවා. අපි ඒක අදහස් ප්‍රකාශ කරනවා. ඒක නිසා මේක තේරුම් ගන්න එක එක්කෙනා පස්සේ කියලා අඬන්න අපි හිඟන්න නෙමෙයි. ඒක නිසා ගෝඨාභය මහත්තයාට ජනාධිපතිතුමාට ලියුම් ලියලිය මේක කරන්න දැන් හොඳ උදාහරණ තමයි අජිත් නිවාඩ් කබ්රාල්. මොනතරම් පට්ටපල් හොරෙද්ද? අජිත් නිවාඩ් කබ්රාල් ලිය කියනවා මම බෑ කිව්වා. ජනාධිපතිතුමා බාර ගන්න කිව්වා. මම ආපහු බෑ කිව්වා බාර ගන්න. එතකොට පට්ටපල් හොරෙකුට බාර ගන්න කියන මිනිහ හොරෙක්නේ. ජනාධිපතිතුමා පට්ටපල් හොරෙක්. මම බෑ හේතුව කියනවා. මොකද හේතුව කබ්රාල්ට දෙන චෝදනා ඉවරයක් නැහැ. ඉමාඩ් සුබේරි කියන තක්කඩියකට ඩොලර් මිලියන 6.5 ලංකාවෙන් ඇරියා. ඒ වගේම ඩොලර් බිලියන ගණන් නාස්ති කළා. පොදු රාජ්‍ය මණ්ඩල කිටව ලංකාවට ගෙන කියලා ඩොලර් මිලියන ගණන් නාස්ති කළා. ඒ වගේම ග්‍රීක බඳුන් කරලා ඩොලර් මිලියන ගණන් නාස්ති කළා. හෙජින් කිව්වොත් ලංකාවට කෝටි ගණන් නාස්ති කළා. ඒ වගේ චෝදනා තියෙන මිනිහෙක් පත් කරනවා කියලා කියන්නේම ජනාධිපතිතුමාට ඕනේ නිසි පාලනයක් නෙමෙයි තමන්ට ඕන පාලනය. ඒක ඇති කළ දීලා තියෙනවා. ඒක නිසා අපි ඒකකට අනේ කබ්‍රාල් පත් කරන්න එපා. මොකද වැදගත් මහත් එක්ක පත් කරන්න කියලා කොට හරියන්නේ නැහැ. තමන්ට ඕනේ දේ කරගන්න නම් ඒ වගේ මිනිස්සුන් පත් කරගන්නේ. ඒ රාජපක්ෂ පරම්පරාවේ හැටි ඒ වගේම තනතුරේ හැටි. ඒක නිසා අපි ලංකාවට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නම් දැන් මේ විශ්ව සංශෝධනයෙන් හරි 78 ව්‍යවස්ථාවෙන් හරි ඇති කරපු ජනාධිපති ධූරයට පත් කළා හරියන්නේ නැහැ කාවක්වත්. ලොකු විප්ලවයක් කළා, ලොකු වැඩක් කළා. අනිවාර්යෙන් මේ ධූරේ බලතල අඩු කළා, ධූරේ අහෝසි කළා හරි අඩු කළා හරි පුද්ගලෙ පත් කරන්න ඕනේ. පාර්ලිමේන්තු උස්සන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් ඉන්න එක හිටපු ඇමතිවරුන්ගේ හිටපු මන්ත්‍රීවරුන්ගේ දැන් පාර්ලිමේන්තු 225න් ඉන්නේ 180ක් විතර හිටපු කට්ටියගේ අය පුතාලා දුවලා නංගිලා අක්කලා බිරිඳලා ඒ වගේ බෑ. දේශපාලන සැබෑ උමනාවක් තියෙන දේශපාලන වලට සටන් කරන දේශපාලන වෙනුවෙන් කෑ ගහන මිනිස්සුන්ට යන්න පුළුවන් තැනක් පත් කරන්න ඕක. උතර ඉන්න කවුරුවක්වත් සැබෑ දේශපාලන කරන අය ඕක ඇතුලේ නැහැ. එහෙම නැති තාක්කල් රටට අවශ්‍ය නීති උතර හැදෙන්නෙත් නැහැ. ඔතන හැදෙන්නේ ජනාධිපතිතුමාට අවශ්‍ය නීති විතරයි. ඒක නිසා ඒ ඔක්කොම ලොකු විප්ලවයක් මේක තියෙන්නේ. මේක ලේසි පාස් වැඩක් නෙමෙයි. ඒ වගේම
මේ වගේ අර්බුද රාශියක් රටක මේ ගෝඨාභයලා වගේ ඔය වෙන නායකයෝ වගේ කිසිදු දර්ශන නැති කිසිදු වැඩ පිළිවෙලක් නැති කිසිදු වැඩක් කරන්න බැරි මිනිස්සුපත් කළා මේ රටවල් දිනු කරන්න බෑ. මේ රටවල් දිනු කරන්න නම් ඉතාමත්ම දක්ෂ දාර්ශනිකයෝ වගේ පුද්ගලයෝ බිහි කරන්න ඕනේ අපි. ඒක නිසා ව්‍යවස්ථාව වෙනසත් එක්ක දක්ෂ පුද්ගලයෝ හදා ගැනීම සඳහා අරගලයක් අපිට තියෙනවා. අපි ඒ තමයි මේක තමයි කතා කරන්නේ හැමදාම. මොකද අපි හැමදාම අවශ්‍ය දෙයක් අල්ල ගන්නෑ. අපි වෙන දේවල් ගැන කතා කරනවා. ඒ කතා කළා ඊළා ආපහු ගෝඨාභය පන්නලා තව කවුරු හරි කියලා එයාගේ පස්සෙන් යනවා. එයාට කියලා වැඩ කරගන්න. එහෙම ඕනේ නැහැ. අපි සිස්ටම් හදන්න ඕනේ. දැන් ලංකාව සිස්ටම් එක වැටලා තියෙන නිසා සිස්ටම් හදන්න පුළුවන් ව්‍යවස්ථාවක් අපි ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගාගෙන තමයි මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ ඉෂ්ට කරන්නත්, ඒ වගේම ලෝහාන් රත්ත්වයට විරුද්ධව නීති ක්‍රියාත්මක කර ගන්නත්, ඒ වගේම ලංකාවේ එතෙක් 78 ඉඳලා එතෙක් මේ තිබිච්ච 83 වැලිකඩ බන්ධනාගාරයට පැනලා ගැහුවා නීතිය ඉෂ්ටුුන්නේ නැහැ. 2013 නීති ඉෂ්ටුුන්නේ නැහැ. හැමදාම ලංකාව වගේ නීති ඉෂ්ට වෙන රටවල කොහෙවත් නැහැ. ලංකාව වගේ යුක්ති ඉෂ්ට රට මිනිස්සු කොච්චර මිනිස්සු ඝාතනය කළා දිනවද? සමූහ විනිවරවල් තිබුණා. සමූහ මේ ටයර් ඡාය තිබුණා. ඒබැයි චූතික කොට දන්නවා. නමුත් ලංකාව වගේ කාටවත් යුක්ති ඉෂ්ට වෙන රට ලෝකෙ කොහෙවත් නැහැ. ඒකට හේතුව මොකද්ද? මේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරමු. ඒක නිසා අපි එක පානක් හරි දල්වන්න උත්සාහ කරමු. අපේ අරමුණ ඒකයි. නැත්තම් මේ ක්‍රමයේ තියෙන තාක්කල් ලංකාව තවත් යන්නේ බලපලට විතරක් ඉස්සරහට යන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරමින් මෞබිම සුරක්ෂා පදනමේ අභිමතාර්ථයන් ඉෂ්ට වේවා. ඔවුන් දිනින් සාර්ථකවටපත් වේවා. සිංහල දෙමළ මුස්ලිම් සමගිය ඇතිකරන්න, ඒ වගේම ජාතිවාදී තත්ත්වයෙන් බැහැරව බලය බෙදා ගන්න ව්‍යවස්ථා බිහි කර ගැනීමට ශක්තිය ධෛර්යය උන්ට ලැබේවා කියන ප්‍රාර්ථනා කරමින් ඊට බොහොම ස්තුතියි. You're watching the Life Traveller channel.